ළමයි මම දැන් ඔයාලට කියලා දෙන්න හදන්නේ අපේ ප්‍රමාණාත්මක විශ්ලේෂණය රසායන ගණනය කිරීම වල ප්‍රමාණාත්මක විශ්ලේෂණ ටියුට් එකේ බාරමිතික විශ්ලේෂණය සුරින් අහපු ප්‍රශ්නයක් 74 වෙනි ප්‍රශ්නය. 74 වෙනි ප්‍රශ්නය. මේක තමයි මම දැන් ඔයාලට කියලා දෙන්න හදන්නේ. මම ප්‍රශ්නේ පොඩ්ඩක් කියවන්නම්. ඔයාලා හොඳට අහගෙන ඉන්න. ඊට පස්සේ මම කරන්න කියලා දෙන්නම්. අපිට මෙතන මෙහෙම කතාවක් කියනවා. අපි ළඟ ඉන්නවලු අයන ද්‍රාවණයක්. ඒකින් අයන දෙක තමයි ළමයි කාබනේට අයනයි ඔක්සලේට අයනයි. හොඳට තේරුම් ගන්න. මේ අයන දෙක ඉන්නවා මේ ද්‍රාවණේ පරිමාව දීලා තිනවා 20යි කියලා. 20යි කියලා දීලා තියෙනවා. දැන් අපි කරන්නේ මේ ද්‍රාවණයට දානවලු වැඩිපුර කැල්සියම් 2+ අයන. ඒ කියන්නේ කැල්සියම් නයිට්‍රේට් දානවලු. කැල්සියම් නයිට්‍රේට් කියන්නේ ළමයි කැල්සියම් 2+ අයන තමයි දාන්නේ. දැම්මට පස්සේ අවක්ෂේපයක් ඇති වෙනවලු. හරිනේ ළමයි. ඉතින් ඔයාලා හිතන්නකෝ මෙතන කැල්සියම් 2+ දැම්මම මේ කාබනේටත් එක්ක එකතු වෙලා මොකක්ද හදන අවක්ෂේපය මට කියන්නකෝ. යට තැන්පත් වෙන අවක්ෂේපය කැල්සියම් කාබනේට් එකක් ඉදලා කැල්සියම් කාබනේට් අවක්ෂේපය හදනවා. එහෙමනේ. මේ ඔක්සලේට් එකත් එක්ක උනාට පස්සේ මොකක්ද හදන්නේ? කැල්සියම් ඔක්සලේට් අවක්ෂේපය හදනවා. මේ දෙන්නගෙම බර මේ දෙන්න මේ මුළු අවක්ෂේපයම බර අපිට දීලා තියෙනවා. අවක්ෂේපයෙන් බර 0.75යිලු. 0.75 ග්‍රෑම්. මේ දෙන්නගෙම බර. මෙයා කොච්චරද මෙයා කොච්චරද කියලා අපි දන්නේ නැහැ. මේ ගානේ තව දත්ත තියෙනවා. හරි. අපිට කියන මෙන්න මේව කතාවක්. ඊට පස්සේ මෙන්න මේ අවක්ෂේපය දිය කරනවලු ආම්ලික ද්‍රාවණයක දිය කරනවලු. මේ අවක්ෂේපය ආම්ලික ද්‍රාවණයක දිය කරලා එතකොට ළමයි අන්න ඒ ලැබෙන ද්‍රාවණය ආම්ලික ද්‍රාවණයක දිය කරලා පස්සේ ලැබෙන ද්‍රාවණය අනුමාපනය කරනවා. මෙයා ආම්ලික ද්‍රාවණයක දිය කරනවා මේක. මෙහිම දිය කරලා ආම්ලික ද්‍රාවණයක දිය කරලා ඒ තනක සල්ෆිරික දිය කරනවා කියන්නේ. දිය කරලා ඉවර වෙලා එයා අනුමාපනය කරනවලු KMnO1 පොටෑසියම් පර්මැංගනේට් එක්ක අනුමාපනය කරනවලු. අපි බලමු KMnO4 එයාගේ සාන්ද්‍රණයයි පරිමාවයි දීලා තියෙනවා අනුමාපනයට වැය වෙන. තමයි එයාගේ සාන්ද්‍රණය 0.04යි මවුල ඝන ඩෙසිමීටරයට. මවුල ඝන ඩෙසිමීටරයට. පරිමාව වැය වෙලා තියෙනවා 30ක්. ඝන සෙන්ටිමීටර 30ක් වැය වෙලා තියෙනවා. අපින් අහන ප්‍රශ්නේ තමයි මෙන්න මේ ද්‍රාවණී මෙතන තිබුණ මේ දෙන්නගේ සාන්ද්‍රණ දෙක කාබනේටයි ඔක්සලේටයි මේ දෙන්නගෙම සාන්ද්‍රණ දෙක වෙන වෙනම අහනවා. කාරණා පැහැදිලිද? ප්‍රශ්නය පැහැදිලිද? හරි. ඔන්න දැන් මම මේ ප්‍රශ්නයට උත්තර ලියන හැටි ඔයාලට කියලා දෙනවා. හොඳට අහගෙන ඉන්න. රෙඩොක්ස් පිළිබඳ යම්තා දුරට දැනුමක් තිබුණා නම් ඇති සමීකරණ ඇතුළත කරන දන්නේ නැත්නම් මම ඒකත් තුලිත කරන්න කියලා දෙන්නම්. ගාන සාවධානව අහගෙන ඉන්න. අනේ මට මේක බැහැ කියලා පැත්තකට දාන්නත් එපා. පුළුවන් කියලා ඉන්නත් එපා. හොඳට බලන්න බලන් ඉන්න මගේ මේ ක්‍රමය මොකක්ද කියලා. හොඳට අහගෙන ඉන්න. ළමයි මේ දෙන්නම මෙයා හමුවේ අවක්ෂේප හදනවනේ. දෙන්නගෙම අවක්ෂේප දෙකේම එකතු දීලා තියෙනවා. අපි තාම දන්නේ මෙයා කොච්චරද මෙයා කොච්චරද කියලා දන්නේ නැහැ. හැබැයි මෙයා අම්ලික මාධ්‍ය දිය කරලා පර්මැංගනේට් එක අනුමාපනය කරනවා නම් ඔයාලා තේරුම් ගන්න ඕනේ. දැන් මේ දෙන්නගෙන් කවුද පර්මැංගනේට් එක ප්‍රතික්‍රියා කරන කෙනෙක් ඉන්නේ? ළමයි මෙයා ආම්ලික ද්‍රාවණය දිය කරාම කැල්සියම් කාබනේට් උත් දිය වෙලා යනවා. කැල්සියම් ඔක්සලේට් උත් දිය වෙනවනේ. දැන් මේ ද්‍රාවණයේ තියෙන ඔක්සලේට් අයන. ඔයාලා පැහැදිලිවම දන්නවා ඒ ඔක්සලේට් අයන තමයි පර්මැංගනේට් එක්ක අනුමාපනය වෙන්නේ. කාබනේට් අයන එහෙම ප්‍රතික්‍රියාවකට සහභාගී වෙන්නේ නැහැ. දැන් කාබනේට ගත්තොත් එයාගේ ඔක්සිකරණාංකය ධන 4. පැහැදිලිද? ඔක්සලේට් ගත්තොත් මෙතන කාබන් පරමාණු දෙන්නෙක් ඉන්නවා. එක කාබන් පරමාණුක ඔක්සිකරණාංකය ධන 3. අනිත් කෙනාගේ ධන 3. ධන 3ව දෙන්නෙක් ඉන්නේ. ඔයාලා හිතන්නකෝ මෙහෙම. දැන් උඩින් දාන්නේ පර්මැංගනේට් නේ. පර්මැංගනේට් කියන කෙනා ඉන්නේ ධන 7. එයා ඉන්නේ කීයද? ධන 7. පර්මැංගනේට් කවදාකවත් ළමයි ඔක්සිකරණය වෙන්නේ නැහැ. එයා වෙන්නේ ඔක්සිහරණය වෙන එක. පර්මැංගනේට් උඩින් දාන කෙනා මෙයා ඔක්සිහරණය වෙනවා නම් මෙතන ඉන්න කෙනා ඔක්සිකරණය වෙන්න ඕනි. මේ දෙන්නගේ එක්කෙනෙක් ඔක්සිකරණය වෙන්න ඕනි. ළමයි කාබන් වල උඩරිම ඔක්සිකරණාංකය ධන 4. එහෙනම් මෙයා ඔක්සිකරණය වෙන්න බෑ තවදුරටත්. හැබැයි මෙයා ඉන්නේ ධන 3. එයා ධන 4ට ඔක්සිකරණය වෙන්න පුළුවන්. එහෙනම් මෙතන ප්‍රතික්‍රියාව සිදුවන්නේ පර්මැංගනේට් දැම්මම යට ඉන්න කවුද එක්ක ප්‍රතික්‍රියා කරන්නේ? ඔක්සලේට් අයන. මෙන්න මෙහෙම ප්‍රතික්‍රියා කරනවා. බලන්නකෝ. මේ බලන්න. මම මෙතන ඉඳන්ම ලියන්නම් මට ඉඩමදි වෙන නිසා. ඔන්න MnO4- ප්‍රතික්‍රියා කරනවා අර ඔක්සලේට් අයනත් එක්ක.
උඩින් දාන පර්මියන්ගේට් අයන මෙතන ඉන්න ඔක්සලේට් අයනත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියාව ළමයි හැදෙන්නේ මොකද්ද? මේ බලන්න හැදෙන එක. මෙයා ධන 7 ඉඳලා ඔක්සිහරණය වෙනවා. ඔක්සිකරණාංකය අඩු වෙනවා ධන 2ට. mn 2+ අයන බවට. භෞතික තත්ත්වයක් දානවනේ මම ඒකට දාලා ඉන්නේ මෙතන. මෙයා ධන 2ට ඔක්සිහරණය වෙනවා. මෙයා ඉන්නේ ධන 3 ඔක්සිකරණාංකයේ. එයා ඔක්සිකරණය වෙනවා CO2 බවට. එක වායුවක් CO2 බවට ඔක්සිකරණය වෙනවා. දැන් බලන්න සමීකරණ සූත්‍ර කරන්න හැටි. මෙයා ධන 7 ඉඳලා ධන 2ට ඔක්සිකරණාංකය අඩු වෙනවා. ඉලෙක්ට්‍රෝන කීයක වෙනසක්ද? 5ක වෙනසක්. හැබැයි මෙයා ළමයි තුරිත කරන්න කලින් මෙන්න මේක දැනගෙන ඉන්න ඕනේ. මෙතන කාබන් දෙන්නෙක් ඉන්නවා නම් එක කාබන් එකක් හැදෙන්න බෑ නේද දකුණු පැත්තේ? කාබන් දෙන්නෙක්ම හැදෙන්න ඕනේ. ඒ නිසා මම ඉස්සරහින් දෙකේ ඉලක්කම දාගත්තා. අවුලක් නෑනේ. කාබන් ධන 3ව දෙන්නෙක් ඉන්නවා ළමයි. මෙතන කාබන් ධන 4යි ධන 4ව දෙන්නෙක් ඉන්නවා. මෙතන ඒ කියන්නේ ධන 6යි මෙතන ධන 8යි. ඒතර වෙනස කියන්න මට. වෙනස ඉලෙක්ට්‍රෝන 2යි. දැන් මම කරන්නේ මෙයාගේ සිදුවුණු වෙනස මෙයාගේ ස්ටොයිකියෝමීටර් විදියට දානවා. මෙයාගේ සිදුවුණු වෙනස මෙයාගේ ස්ටොයිකියෝමීටර් විදියට දානවා. දැන් මෙයාගේ වෙනස 5යිනේ. මම මෙතනට 5 දානවා. ළමයි මෙතන 5 දැම්මනම් මෙතන 5 දාලා 52 කරන්න එපා. තේරෙනවද? මෙතන 5 දැම්ම නිසා කාබන් 10ක් එනවනේ ළමයි. මෙතන කාබන් 10ක් එන්න මෙතන මේ දෙක කපලා දැන් 10 කරන්න. හරි. දැන් මෙතන වෙනස කීයද? දෙකේ තිබුණේ. එයාගේ වෙනස මෙයාට දාන්න. මෙන්න මෙහෙම ස්ටොකියෝමීටර් විදියට. මෙතන දෙක දැම්මනම් මෙතනත් දෙක දාන්න ඕනේ. හරි. දැන් අනුපාත දාගත්තා. දැන් මම කරන්නේ බලන්න වම් පැත්තේ ඔක්සිජන් කීයක් ඉන්නවද? අනුපාත දාගත්තට පස්සේ ඔක්සිජන් තුත කරන්න ඕනේ. ඔක්සිජන් කීයක් ඉන්නවද බලන්නකෝ. මෙතන 8යි, මෙතන 5 වරක් 4 20යි. 28ක් ඉන්නවා. මෙතන ළමයි 20යි නේද ඉන්නේ. මේ 10 වරක් දෙක 20යි නේද ඉන්නේ. මෙතන ඉන්නේ 20යි. එතකොට මෙහි 8ක් මදි නේද? ඔක්සිජන් 8ක් මදි නම් ඔක්සිජන් තුත කරන්න මොනවද දාලාද? ජලය දාලා. ඔක්සිජන් 8 වෙනුවට ජලය 8ක් දාන්න. මම ඉඩ මදි නිසා උඩින් ලියන්නම්. ජලය 8ක් දැම්මා. දැන් හරිනේ. මේ ඔක්සිජන් මේ පැත්තේ තියෙන 8ට හරියන මේ පැත්තේ 8ක් දැම්මා. දැන් ඔක්සිජන් මෙහෙත් 28යි මෙහෙත් 28යි. ඊට පස්සේ මම හයිඩ්‍රජන් තුලිතද කියලා බලනවා. ළමයි වම් පැත්තේ හයිඩ්‍රජන් නැහැ. දකුණු පැත්තේ හයිඩ්‍රජන් කීයක් ඉන්නවද? 8 වරක් 2 16ක් ඉන්නවා. හරි. එහෙනම් වම් පැත්තට එක් 16ක් එන්න ඕනේ. 16යි 1+. ඔන්න වම් පැත්ත. ඊට මදි නිසා ළමයි මේක පොඩ්ඩක් ඊට මදි වෙනවා. මොකද දැන් යට ගන්න හදන්නත් ඕනේ මම. හරි. එතකොට වම් පැත්තේ ඉන්නවා මේ දෙන්න අතර අනුපාතය 2ට 5. මෙයාගේ දෙකක් එක වෙලී ක්‍රියා කරන්නේ මෙයාගේ 5. හරි. ඔන්න සමීකරණය ලියන්න දන්නේ නැත්නම් මම යාට සමීකරණ ලියන හැටි කියලා දුන්නා. දැන් බලන්න මෙන්න මේක. දැන් ඔයාලා හිතන්නකෝ වැය වෙන පොටෑසියම් පර්මැංගනේට් මවුල හොයාගන්න බැරිද ළමයි මෙතනින්? මට කියන්න ප්‍රතික්‍රියාවට වැය වෙන පොටෑසියම් පර්මැංගනේට් මවුල කීයද? මේ ප්‍රතික්‍රියාවට පොටෑසියම් පර්මැංගනේට් වැය වෙනවනේ. එයාගේ සාන්ද්‍රණය 0.4යි. පරිමාව 30 වැඩි කිරීම 10 ඍණ 3යි ඝන ඩෙසිමීටර්. ළමයි මෙතන ඝන ඩෙසිමීටර් නිසා මෙතන ඝන ඩෙසිමීටර් වලින් ලිව්වා. මෙයා 10 ඍණ 3යි වැඩි කරා මෙන්න. ඇයි මම මේ දෙක වැඩි කරේ මවුල හොයන්න? මම සමීකරණ කඩපාඩම් කරගෙන නෙවෙයි වැඩි කළේ. ඒ වගේ දේවල් දුරු වෙන්න එපා ළමයි. සාමාන්‍ය මම දැකලා තියෙන සමහර පන්ති ළමයි සමීකරණ ලියලා ඒකට ආදේශ කරනවා ගණන් හදන්න. එහෙම කරන්න යන්න එපා. මොකද සමහර ගණන් වල ළමයි සමීකරණේ දාන්න මොකද හිතා ගන්න බැහැ. ඒ තරම් සමීකරණ ගොඩක් එනවා. 10 15 වෙන සමාන ගණන් හදන්න. ඒ නිසා සමීකරණ වෙන්න එපා. බලන්න මට ඕනි මවුල ප්‍රමාණයක්. සාන්ද්‍රණේ පරිමාව වැඩි කරේ. එතකොට මෙන්න මේ ඩෙසිමීටර් ඍණ 3 කියන ඒකකයයි ඩෙසිමීටර් ධන 3 කියන ඒකකය කැපිලා යනවා. කැපිලා ගියාට පස්සේ මවුල කියන ඒකක ඉතුරු වෙනවා. මවුල ලැබෙනවා. මෙතන මවුල කීයක් ලැබෙනවද? 4 වරක් 3 12යි. ඒක 120යි කියන්නේ 1.2යි 10 ඍණ 3යි. ඔන්න මට වැය වෙන පොටෑසියම් පර්මැංගනේට් මවුල එනවා. පොටෑසියම් පර්මැංගනේට් ප්‍රතික්‍රියා කරන මේ ඇයි මේ පොටෑසියම් පර්මැංගනේට් වැය වෙන්නේ කාට එක්ක ප්‍රතික්‍රියා කරන්නද? මෙතන ඉන්න ඔක්සලේට් එක ප්‍රතික්‍රියා කරන්න නේ? පොටෑසියම් පර්මැංගනේට් දෙකක් ප්‍රතික්‍රියා කරන්නේ ඔක්සලේට් 5ක් එක්ක. එන මට කියන්න මෙතන හිටපු ඔක්සලේට් මවුල කීයද? C2O4 2- මවුල කීයද? ළමයි පොටෑසියම් පර්මැංගනේට් දෙකයි නම් ඔක්සලේට් 5ක් ඉන්නවා. ඒ කියන්නේ ඔක්සලේට් වැඩිපුර ඉන්නවා. පොටෑසියම් පර්මැංගනේට් වඩා ඔක්සලේට් ඉන්න ඕනේ. එහෙනම් පොටෑසියම් පර්මැංගනේට් දන්නවනේ. ඊට වැඩි අගයක් තමයි ඔක්සලේට් වල ඉන්න ඕනේ. මෙයා දෙකක් නම් මෙයා 5ක් ඉන්න ඕනේ. වැඩි අගයක් ගන්න නම් මොකද කරන්න ඕනේ? වැඩි අගයක් ගන්න නම්
දෙකෙන් උඩ තියලා 5 යට තියන්නද නේ? මෙහෙම ලියන්නද? 2 බෙදීම 5න් වැඩි කරන්නද? නැත්නම් 5 බෙදීම 2න් වැඩි කරන්නද? මට ඕනේ ලොකු වගයක් නේ. මෙයාට වඩා ලොකු වගයක් මෙතන තියෙන්නේ. ලොකු වගයක් ගන්න නම් ලොකු එක්කනා උඩ තියලා පොඩි එක්කනා යට තියන්න. දැක්කද වැඩි? මේක වැඩි කරන්න. එතකොට එනවා මෙතන තියෙන ඔක්සලේට මවුල ප්‍රමාණය එනවා. මෙතන කීයද ළමයි එන්නේ? මේකේ කියව 0.6යි නේ. 0.6 ඒවා 5ක් තමයි අපිට තියෙන්නේ. 6 වර 5 කියලා 30යි. හරි. 30 කියන්නේ 3යි නේ. 3 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල කියලා එනවා. ඔන්න ඔක්සලේට මවුල මම හොයාගත්තා. අවුලක් නැහැ නේ. මෙයාට මෙයා කැපුණා මෙතන 0.6යි. 0.6 5. 3 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල කියලා එනවා. මෙතන තියෙන ඔක්සලේට මවුල ආවා. හරි ළමයි. මම ප්‍රශ්නයක් අහන්නද? මෙතන හිටපු කැල්සියම් ඔක්සලේට් ටිකනේ ළමයි මෙතන ඔක්සලේට් විතර ආවේ. හරි. මේ අහන්න ළමයි දැන් අපෙන් අහපු මේ මෙතන ඔක්සලේට් සාන නේද හෙව්වේ? දැන් බලන්න. මෙතන හිටපු ඔක්සලේට් ටික නේද ළමයි කැල්සියම් ඔක්සලේට් බවට සම්පූර්ණයෙන්පත් වෙලා පස්සේ ආයි ඔක්සලේට් විදිහට මෙතන ඉන්නේ. එහෙනම් මේ ඔක්සලේට් ටික මම හොයාගත්තේ මොකද්ද ළමයි? මේ මෙතන හිටපු ඔක්සලේට් මවුල. ඒ ටික තමයි මෙහෙම ආවේ මෙතනද. එහෙනම් මට කෙලින්ම ඔක්සලේට සාන්ද්‍රණය මට හොයලා ඉවර කරන්න පුළුවන් මේ වැඩේ. මම ඔක්සලේට සාන්ද්‍රණය කෙලින්ම හොයලා ඉවර කරන්නම් ළමයි. මවුල දන්නවා 3 වැඩි කිරීම 10 ඍණ 3යි කියලා. පරිමාව කීයද? මෙතන පරිමාව කීයද ළමයි? 20යි. 20 වැඩි කිරීම 10 ඍණ 3යි ඝන ඩෙසිමීටර්. ඇයි මම බෙදුවේ? ළමයි බෙදන්න හේතුව තමයි මවුල උඩ තියෙන ඩෙසිමීටර යට තියෙනවා. මේක සුළු කරාම උත්තරේ කොහොමද එන්නේ? මවුල මේ ඩෙසිමීටර උඩට ආවට පස්සේ ඩෙසිමීටරයට සාන්ද්‍රණය ඒකක ලැබෙනව නේද? සාන්ද්‍රණය ඒකක ලැබෙනවා මේ. මම උඩ ගත්තොත් ඩෙසිමීටර මවුල කියලා අපට ඕනි සාන්ද්‍රණයක් නෙමෙයි. සාන්ද්‍රණය ඒකක ලැබෙනවා. මේකෙන් බෙදලා ඔයාලට උත්තරය ගන්න පුළුවන්. ළමයි එතකොට 10 රින් 3 10 රින් 3 කැපිලා ගිහිල්ලා 3 20ෙන් බෙදන්න තියෙනවා. 3 2ෙන් බෙදුවම කීයද? 1.5යි. එහෙනම් 0.15යි කියලා එනවා ඔක්සලේට සාන්ද්‍රණය. අවුලක් නැහැනේ. ඔන්න මම ඔයාලට ඔක්සලේට සාන්ද්‍රණය නම් හොයලා දුන්නා. ඊට පස්සේ මට හොයන්න තියෙන කාබනේට සාන්ද්‍රණය. අවශ්‍ය නම් මේක වීඩියෝ එක පොඩ්ඩක් නතර කරලා ලියාගත්තට කමක් නැහැ. පැහැදිලිද? ඊට පස්සේ වීඩියෝ එක නතර කරලා ලියා ගන්න. හොඳයි. මේ අහන්නකෝ ළමයි මෙතන තියෙපු ඔක්සලේට් මවුල හොයාගත්තා නම් මට කැල්සියම් ඔක්සලේට් මවුල කියන්න ඕනේද කියලා. කැල්සියම් ඔක්සලේට් මවුල. ළමයි මේ ඔක්සලේට් මවුල දන්නා මෙච්චරයි කියලා. එහෙනම් කැල්සියම් ඔක්සලේට් මවුල කීයද කියන්නකෝ. මේ එක අණුවක් තුල ඔක්සලේට් කාණ්ඩක් එකක් ඉන්නව නේද? මේව කාණ්ඩ එකක් ඉන්නව නේද මෙතන මේ අණුව තුල මේව කාණ්ඩ කීයක් ඉන්නවද? මේ අණුව තුල එකයිනේ. මේ අහන්නකෝ. ඒතකොට ඔක්සලේට් මෙන්න මේ ඔක්සලේට් කාණ්ඩ එකක් ඉන්නේ මේ සමස්ත අණු එකක් තුල. කියන්නේ ඔක්සලේට් කාණ්ඩ ප්‍රමාණයමයි මේ අණු ප්‍රමාණයක්. එහෙනම් ඔක්සලේට් මෙච්චර ඉන්නවා නම් මෙයා එච්චරම ඉන්නවා. එහෙනම් මෙයා 3 වැඩි කිරීම 13යි නම් කැල්සියම් ඔක්සලේට් උත් ඒකම තමයි. පැහැදිලිද? හරි. ළමයි මේ කැල්සියම් ඔක්සලේට් මවුල දන්නවා කියන්නේ කැල්සියම් ඔක්සලේට් ස්කන්ධ හොයාගන්න. ඊට පස්සේ මුළු ස්කන්ධයෙන් කැල්සියම් ඔක්සලේට් ස්කන්ධය අඩු කරලා පස්සේ මෙයාගේ ස්කන්ධය දැක්කට කරන වැඩි. හරි. කැල්සියම් ඔක්සලේට් ස්කන්ධය හොයනවා. එයාගේ මවුල දන්නවා. මම මෙයාගේ මෞලික ස්කන්ධය මට කියන්නකෝ කැල්සියම් 40යි. මෙතන 12ව දෙකක්. මෙතන 16ව 4ක්. ඔක්කොම එකතු කරාම කීයද බලන්නකෝ. 128යිද? ඔව්නේ. 128යි ග්‍රෑම් මවුලයට. දැන් ඔයාලා මේකෙන් වැඩි කරලා මෙතන කැල්සියම් ඔක්සලේට් ස්කන්ධය හොයාගමු. එතකොට අපට එනවා 3 වැඩි කිරීම 128ක් එනවනේ. අපට එනවා ළමයි 384යි. ඒ කියන්නේ 0.3.8යි 4යි කියලා එනවා. ඔන්න මම කැල්සියම් ඔක්සලේට් ස්කන්ධය හොයාගත්තා. මුළු ස්කන්ධය දන්නවා නම් මම කැල්සියම් ඔක්සලේට් ස්කන්ධය අඩු කරන්න. එතකොට මොකක්ද දෙන්නේ මට? කැල්සියම් කාබනේට් ස්කන්ධය. කැල්සියම් කාබනේට් ස්කන්ධය. මුළු ස්කන්ධය කියලා ළමයි 0.75 ග්‍රෑම් නේද? හරි. ඒකෙන් අඩු කරන්න මෙයාගේ ස්කන්ධය. නේද?
අපි ක්ලාසස් වල උගන්වන්නත් දිනන නේද කියපු ගමන් ළමයි කෑ ගහලා උත්තරේ කියනවා. දැන් ඉතින් එහෙම නෑනේ. අපිම අහලා අපිම උත්තර දීගෙන අපිම ලියලා අපිම ආයිබෝවන් කියලා අපිම යන්න යනවනේ. ඒක තමයි ස්වභාවය. හරි. මේ ප්‍රශ්න ඉවර වෙනකන් අපි මෙහෙම හරි අදගෙන යමු. ළමයි මම මේක අද්දල අඩු කරලා දාන්නම් අවුලක් නෑනේ. 0.75 තියෙන්නේ. එකෙන් අඩු කරනවා 0.38 නේ. 0.75න් අඩු කරනවා තියෙන්නේ 0.384. මට එනවා ළමයි 0.366ක්. 0.366 ග්‍රෑම් එනවා. ඔන්න මම කැල්සියම් කාබනේට් මවුල හොයාගත්තා. සෝරි ස්කන්ධ හොයාගත්තා. දැන් මම කැල්සියම් කාබනේට් මවුල හොයනවා. මම මෙයාව වැඩි කරනවා මම මෙයාව බෙදනවා මෞලික ස්කන්ධයෙන්. මෞලික ස්කන්ධේ කැල්සියම් ඔක්සයිඩ් එක කීයද ළම කාබනේට් එක? මෙතන 40යි මෙතන 12යි මෙතන 40යි එකතු කරාම කීයද? 100යි. ඇයි මම බෙදන්නේ කවුරු හේවුත්? ඇයි මම බෙදන්නේ? බලන්නකො ළමයි මට ඕනි මවුලනේ. ග්‍රෑම් per ග්‍රෑම් කැපෙනවා. මවුල රින එක උඩට ආවට පස්සේ මවුල ලැබෙනවා. ඒ නිසා තමයි මම බෙදුවේ. පැහැදිලිද? මේක 100 බෙදුවම එනවා 3.36යි 3.6 නේද ආවේ? 3යි බිංදුව දශම මෙතන ළමයි බිංදුවනේ 0.366 මේක 100න් වැඩි කරාම එනවා 100න් 10 3ක් එනවා විතරනේ මම බෙදුවා හරි නේද මේ මේක ග්‍රෑම් කැපෙනවා 100 උඩ ගත්තට පස්සේ මේක වැඩි කිරීම 10 3ක් නේ 10 2ක් නේ ඒතර මේක වැඩි කිරීම 10 3ක් හරිනේ හරි ඔන්න මම කැල්සියම් කාබනේට් මවුල හොයාගත්තා හරි නේද හොඳයි කැල්සියම් කාබනේට් මවුල දන්නවා නම් කාබනේට මවුල කීයද කියන්නකෝ බලන්න කාබනේට මවුල කීයද දැන් කියන්නකෝ කාබනේට මවුල කීයද දැන් බලන්නකෝ මේ එක අණුවක් තුල කාබනේට කාණ්ඩක් එකක් ඉන්නව නේද මේ එක අණුවක් තුල කාබනේට කාණ්ඩක් එකක් ඉන්නව නේද එහෙනම් මෙයාගේ ප්‍රමාණයමයි කාබනේට මවුලත් දැන් ඉතින් කාබනේට මවුල දන්නවා කියන්නේ අපෙන් අහන්නේ ළමයි මෙතන තියෙන කාබනේට සාන්ද්‍රණයනේ මෙතන තිබුණු කාබනේට මවුල ටිකනේ අතන ගිහිල්ලා දැන් හොයාගත්තා මේ මෙච්චරයි කියලා හරි පරිමාවෙන් බෙදුවා මේ ළමයි මේ පරිමාව තුළනේ මේ කාබනේට හිටියේ ඔන්න මම පරිමාවෙන් බෙදලා කාබනේට සාන්ද්‍රණය හොයා ගන්නවා ළමයි සුළු කිරීම එහෙම වෙනස් වුණාද දන්නේ නැහැ වගේ පොඩ්ඩක් ඔයාලා හරියට සුළු කිරීම කරලා බලන්න මොකද අපි හුරුවලත් ඉන්නේ පන්තියේදී කරද්දි ළමයා තමයි සුළු කරලා දෙන අපි ලියනවා. ඉතින් ඔයාලා පොඩ්ඩක් සුළු කරන හැටි පොඩ්ඩක් බලන්න ඉතින් සුළු කිරීම හරිය ඇති පොඩ්ඩක් වෙනස් වුණා පොඩ්ඩක් බලන්න ඈ. මොකද නිවැරදි කිරීමක් උත් කරන්නත් බෑනේ වීඩියෝ එකේ මට පස්සේ. මම මෙතන මෙයාගේ මවුලක පරිමාවය මෙතන 20යි. ඇයි ළමයි මම පරිමාව ඩෙසිමීටර් කළේ? මේ 20 10 තුنين වැඩි කරා ඩෙසිමීටර් කරන්න. හරි. මට කියන්න ඇයි මවුල පරිමාව බෙදුවේ? බලන්න ඒකකය. මවුල මෙයා උඩට ගත්තාම ඩෙසිමීටර් ඍණ 3 කියලා එනවා. සාන්ද්‍රණීය එකක ලැබෙනවා. දැක්කද? මේකෙන් බෙදුවම සාන්ද්‍රණීය එකක ලැබෙනවා. දැන් ඉතින් බෙදිලක් තියෙන්නේ. මේක දෙකෙන් බෙදලා ගත්තොත් ළමයි මෙතන 1යි 12ට 6යි 16ට 8යි. මෙච්චරක් කියලා සාන්ද්‍රණය යනවානේ. එහෙම නේද සාන්ද්‍රණය එන්නේ? 20 දෙකෙන් බෙදුවොත් මෙහෙම වගේක් එනවා. 20 බෙදුවොත් 0.168යි කියලා එනවා. හරි. ළමයි එහෙම තමයි අපි මේ ගාන හදන්නේ. කාරණා පැහැදිලිද හැමෝටම? හොඳයි. මම හිතනවා ඔයාලා හැමෝටම පැහැදිලිද කියලා. ඉතින් ওই විදිහට ඔයගොල්ලෝ ලියා ගන්න. මම තව ඔය වගේ පුළුවන් වීඩියෝස් දාන්නම්. ළමයි මේක මම පණිවිඩයක් දෙනවා ඔයාලට. මේ පණිවිඩෙත් අරගෙන යන්න යාළුවන්ටත් කියන්න. අපේ රිවිෂන් එකට 2021 රිවිෂන් එකට මේ දවස්වල ඔන්ලයින් ක්ලාස් එකට ළමයි සම්බන්ධ කරගන්නවා. ඉතින් ඔයාලා දැනටමත් මගේ නම්බර එක දන්නවා. අපේ ඔයාලට ඕන නම් කෙමිස්ට්‍රි ඔන්ලයින් ගුරු Instagram වලට ගිහිල්ලා අපේ channel එකට join වෙන්න පුළුවන්. මෙන්න මේ නම්බර එකට WhatsApp නම්බර එකක් දාලානේ 071යි 89යි 52යි 983 මේ නම්බර එක කතා කරලා 2021 තියරි වලට 2021 රිවිෂන් වලට කතා කරන්න පුළුවන්. 2022 ළමයි දැන් අපේ group class වල ළමයි 2022 ළමයිටත් මේවා කරලා ඉවරයි අපි. ඉතින් 2022 ළමයිට අපිට මේක කතා කරලා එයාලගේ ක්ලාස් වලට join වෙන්න පුළුවන්. හරි. එහෙනම් වැඩි කරගන්න අපි ඉස්සරහට තව වීඩියෝ එකක් හම්බෙමු. අයිබෝන්.